ආයුබෝවන් කියලා පිළිගන්නවා පුතේ වල සියලු දෙනාම මම අද කතා කරන්න යන්නේ මවුලය ගැන ඊට අමතරව පුතේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කොහොමද මවුලයට බලපාන්නේ මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද ඇවගාඩ්‍රෝ නීතිය කියන්නේ මොකද්ද කියලා මම කතා කරනවා හරි ඉස්සෙල්ලා බලමු පුතේ මවුලය කියන්නේ මොකද්ද කියලා ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා මම කලින් වීඩියෝ එකේ කතා කරා මං කිසියම් පරමාණුවක් කරන් කතා කරන්නම් එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගැන කතා කරන්නම් මොකද්ද මවුලය කියන්නේ අවගාඩ්‍රෝ නීතිය කියන්නේ මොකද්ද මවුලික ස්කන්ධය කියන්නේ ඔන්න බලන්න මම ගන්නවා මැග්නීසියම් කියන පරමාණු හරිද මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඒගොල්ලෝ දීලා තිනවා 24යි කියලා සාපේක්ෂ පරමාණු ස්කන්ධය යම්කිසි මූල ද්‍රව්‍ය පරමාණුවක නැත්නම් යම්කිසි ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් එහෙම හිතන්න මැග්නීසියම් වල නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24. එයාට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් එහෙම ඒ ස්කන්ධය ඇතුළත තියෙනවා පුතේ මවුල එකක්. ඒ ස්කන්ධය ඇතුළත තියෙනවා මවුල එකක්. එතකොට මොකද්ද මෞලික ස්කන්ධය කියන්නේ? මෞලික ස්කන්ධය කියන්නේ පුතේ යම් කිසි මූල ද්‍රව්‍ය පරමාණු නැත්නම් යම් කිසි ද්‍රව්‍යයක් ගත්තොත් එහෙම එයාගේ මවුල එකක අඩංගු ස්කන්ධය අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද? මවුලයක් ඇතුලේ ග්‍රෑම් 24ක් තියෙනවා. මවුලයක් ඇතුලේ ග්‍රෑම් 24ක් තියෙනවා. මේකට අපි කියනවා මොකද්ද? මෞලික ස්කන්ධය කියලා. මෞලික ස්කන්ධය කියලා. එහෙනම් මොකද්ද? අයි කියන්නම් ඔන්න හොඳට බලාගන්න. මැග්නීසියම් පරමාණුව ගත්තොත් එහෙම. මැග්නීසියම් පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24යි. මැග්නීසියම් පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් එහෙම ඒ ග්‍රෑම් ගාණ ඇතුලේ අඩංගු වෙනවා පුතේ එක මවුලයක්. හරිද? ඊට පස්සේ මෞලික ස්කන්ධය කියලා කියන්නේ යම් කිසි මූල ද්‍රව්‍ය පරමාණුවක් ගත්තොත් නැත්නම් මොකක් කර ද්‍රව්‍යයක් ගත්තොත් එයාගේ මවුල එකක අඩංගු වෙන ස්කන්ධය ප්‍රකාශ කරොත් ඒකට කියනවා මෞලික ස්කන්ධය කියලා. ඒ කියන්නේ මවුල එකක අඩංගු වෙන ස්කන්ධ. මෞලික ස්කන්ධය. මවුල එකක අඩංගු වෙන ස්කන්ධය කියන්නේ 24යි. එහෙනම් මවුලයට ග්‍රෑම් 24. අපි සාමාන්‍ය මෞලික ස්කන්ධය ප්‍රකාශ කරන එකකේ මවුලයට ග්‍රෑම්. ඒක තමයි මෞලික ස්කන්ධය. දැන් අවගාඩ්‍රෝ නීතිය කියන්නේ මොකක්ද? අවගාඩ්‍රෝ නීතිය කියන්නේ පුතේ මවුල එකක් ඇතුලේ අඩංගු වෙන පරමාණු සංඛ්‍යාව නැත්නම් මවුල එකක් ඇතුලේ අඩංගු වෙන අණු සංඛ්‍යාව අපි කියනවා මොකද්ද? අවගාඩ්‍රෝ නීතිය කියලා. මවුල එකක් ගත්තොත් එහෙම මවුල එකක් ඇතුලේ අඩංගු වෙන පරමාණු ගාන මැග්නීසියම් පරමාණු ගාන 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවා පරමාණු. මේකට තමයි කියන්නේ අවගාඩ්‍රෝ නීතිය කියලා. අවගාඩ්‍රෝ නීතිය කියලා. හරිම ලේසි. තේරුම් ගන්න තියෙන පුතේ මේක නිකන් නිකන් ජාලයක් වගේ මේ විදිහට යනවා. එක තැනක් හරියට තේරුම් ගන්න මේ ඔක්කොම ටික හරියටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ විදිහට ඕනම අපි පුතේ කතා කරන්න මේ පාඩමේ පරමාණු ගැනයි. අණු ගැනයි. හරිද? එතකොට මැග්නීසියම් පරමාණුට අදාළ තමයි මම මේ කිව්වේ. ඕනනම් පුතේ ඇමෝනියා හිතන්න මම ඇමෝනියා ගත්තා කියලා. හිතන්න මම ඇමෝනියා ගත්තා. හරිද? ඇමෝනියා ගත්තොත් එහෙම ඇමෝනියා වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් නැහැ නේ පුතේ සාපේක්ෂ අණු ස්කන්ධයක් තියෙනවා. සාපේක්ෂ අණු ස්කන්ධය අපි ගත්තොත් එහෙම 17ක් වෙනවා. එතකොට මේ ඇමෝනියා අණුව ගත්තොත් එහෙම ඇමෝනියා අණුවේ සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් කිරා ගත්තොත් එහෙම. ඒ කියන්නේ ග්‍රෑම් 17ක්. කිරා ගත්තොත් එහෙම ඒ ග්‍රෑම් 17 ඇතුලේ තියෙනවා ඇමෝනියා මවුල එකක්. හරිද? ඇමෝනියා මවුල එකක් තියෙනවා. එතකොට අපිට ඇමෝනියා වල මෞලික ස්කන්ධය ඕනනම් හරිද? ඇමෝනියා වල මෞලික ස්කන්ධය ඕනනම් අපි මොකද කරන්නේ? ඇමෝනියා මවුල එකක අඩංගු වෙන ස්කන්ධය බලනවා 17. එහෙනම් අපිට කියන්න පුළුවන් 17 මවුලයට ග්‍රෑම් කියලා. මෙන්න මේ. එතකොට මේ මවුල එකක් ඇතුලේ ඇමෝනියා මවුල එකක් ඇතුලේ අඩංගු වෙන පරමාණු ගාන නෙමෙයි අණුවක් නේ. එහෙනම් අණු ගාන. මවුල එකක් ඇතුලේ අඩංගු වන මොනවා ගන්න? අණු සංඛ්‍යාව, අණු ගන්න. අපිට ගන්න පුළුවන් 6.02 වැඩි කිරීම 10 23 නැත්නම් මේකට අපි කියනවා පුතේ
ඇවගාඩ්‍රෝ නියතයක් කියලා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් කියලා කියනවා. එතකොට මේ විදිහට ඕනම පරමාණුවකට අණුවකට අදාළව අණු සංඛ්‍යාව, පරමාණු සංඛ්‍යාව, මෞලික ස්කන්ධය මවුල ගන්න කියන එක අපිට ගණනය කරගන්න පුළුවන් වෙනවා. තව එක විශේෂ සූත්‍රයක් තියෙනවා මෙන්න මේක. මෞල ගාන සමාන වෙනවා ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. මෞල ගාන සමාන වෙනවා පුතේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් ගත්තොත් එහෙම. නැත්නම් අණුවක් ගත්තොත් එහෙම. එයාගේ ස්කන්ධය බෙදුවොත් මෞලික ස්කන්ධය. එක සූත්‍රයේ තියෙන මතක තියාගන්න. එක සූත්‍රයේ තියෙන මතක තියාගන්න. මෙන්න මේක විතරයි. සිම්පල් n සමාන වෙනවා සිම්පල් m බෙදීම කැපිටල් M. සිම්පල් n කියලා කියන්නේ මෞල ගාන. සිම්පල් n කියලා කියන්නේ මෞල ගාන. ස්කන්ධයේ සිම්පල් m වලින් මම දැක්කුවා. මෞලික ස්කන්ධයේ කැපිටල් M වලින් දැක්කුවා. මේ විදිහට අපිට ඕනම අණුවකට ඕනම පරමාණුවකට අදාළව මෞල ගාන හොයාගන්න පුළුවන් වෙනවා. හරි පුතේ බලන්න පල්ලෙහා ගාන දාලා තියෙනවා. මේකේ කියනවා ඇමෝනියා මෞල 3ක් තියෙනවලු. ඇමෝනියා මෞල 3ක් තියෙනවලු. මේ ඇමෝනියා මෞල 3ක අඩංගු අණු ගාන කොච්චරක්ද කියලා අහනවා. හරිද? එතකොට අපි දන්නවා පුතේ ඕනම අණුවක් ගත්තොත් ඕනම පරමාණුවක් ගත්තොත් එහෙම මෞල එකක අඩංගු අණු සංඛ්‍යාව නැත්නම් පරමාණු සංඛ්‍යාව. දැන් ඇමෝනියා කියලා කියන්නේ අණුවක්නේ. ඇමෝනියා ගත්තොත් එහෙම මෞල එකක අඩංගු අණු ගාන කොච්චරක් වෙනවද? 6.222 වැඩි කිරීම 1023ක් වෙනවා. හරිද? මේක යහන්නේ මෞල 3ක් තියෙනවනේ. මෞල එකක අඩංගු අණු ගාන මෙච්චර නම්. මෞල 3ක අඩංගු අණු ගාන මොකද කරන්නේ? මේක වැඩි කරා නම් හරි 3. එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකෙන් කතා කරනවා මුළු පරමාණු සංඛ්‍යාව කොපමණද කියලා. අපි දන්නවා පුතේ ඇමෝනියා ගත්තොත් එහෙම. ඇමෝනියා අණුව ගත්තොත් එහෙම නයිට්‍රජන් පරමාණු 1යි හයිඩ්‍රජන් පරමාණු 3යි. ওই විදිහේ හැදලා තියෙන්නේ. නයිට්‍රජන් පරමාණු 1යි හයිඩ්‍රජන් පරමාණු 3යි. නයිට්‍රජන් පරමාණු 1යි හයිඩ්‍රජන් පරමාණු 3යි කියලා කියන්නේ මුළු පරමාණු ගාන වෙනවා 4. මුළු පරමාණු සංඛ්‍යාව 4. හරිද? ඇමෝනියා එක අණුවක් ගත්තොත් එහෙම ඇමෝනියා එක අණුවක් ගත්තොත් එහෙම පරමාණු තියෙනවා 4ක්. ඇමෝනියා එක අණුවක් ගත්තොත් පරමාණු 4ක් තියෙනවා නම් ඇමෝනියා අණු මෙච්චර සංඛ්‍යාවකට පරමාණු කොච්චරක් ඉන්නවද? මේ සංඛ්‍යාව වැඩි කරා නම් හරි 4. මේක වැඩි කරා නම් හරි 4. ඇයි? ඇමෝනියා එක අණුවකට පරමාණු 4ක් ඉන්නවනම් ඇමෝනියා වල මෙච්චර සංඛ්‍යාවල ඉන්න පරමාණු ගන්න හොයාගන්න මේ සංඛ්‍යාව 4න් වැඩි කරා නම් හරි. එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට. මේ විදිහට උත්තරයක් ගන්න පුළුවන්. හරි පුතේ මේක අහනවා ඊට පස්සේ ඇමෝනියා මෞල 3 අඩංගු වන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව කොච්චරද කියලා. ඇමෝනියා මෞල අණුවක් ගත්තොත් එහෙම එක අණුවක් ගත්තොත් එහෙම මේකේ තියෙනවා හයිඩ්‍රජන් පරමාණු කොච්චරක් තියෙනවද? හයිඩ්‍රජන් පරමාණු ඉන්නවා 3ක්. එහෙනම් ඇමෝනියා අණු 18.66ක ඇමෝනියා අණු 18.66 වැඩි කිරීම 1023ක හයිඩ්‍රජන් පරමාණු කොච්චරක් ඉන්නවද කියලා වැඩි කරන්න 3ෙන් වැඩි කරන්න හරි. මොකද ඇමෝනියා මුළු අණු ගාන මෙච්චරයි. ඇමෝනියා එක අණුවක ඉන්න හයිඩ්‍රජන් පරමාණු 3ක්. එහෙනම් ඇමෝනියා අණු මෙච්චරක ඉන්න හයිඩ්‍රජන් පරමාණු ගන්න හොයන්න මේක 3ෙන් වැඩි කරන්න හරි. එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට හයිඩ්‍රජන් පරමාණු ගන්න. හරි. ඊට පස්සේ අපි අහනවා පුතේ රෝම ඉලක්කම් 4. ඇමෝනියා වල ස්කන්ධය. ඇමෝනියා වල ස්කන්ධ. හොඳට බලන්න. මේක තමයි පොඩ්ඩක් වැදගත්ම කොටස වෙන්නේ. ඇමෝනියා වල ස්කන්ධ. ඇමෝනියා වල ස්කන්ධය හද්දී අපි දැනගෙන ඉන්න ඕන පුතේ මෙහෙමයි. අපි දන්නවා සූත්‍රයක් මෞල ගාන සමාන ස්කන්ධ බෙදී මෞලික ස්කන්ධය කියලා. අපි මෞල ගාන දන්නවා. අපිට ඕන ස්කන්ධය මෙයා තමයි ඕන. මෞලික ස්කන්ධය දන්නේ නැහැ. හැබැයි මේකත් දැනගත්තා නම් හරි. එහෙනම් මෞලික ස්කන්ධ හොයාගන්නේ කොහොමද? ඇමෝනියා වල මෞලික ස්කන්ධය.
ඇමෝනියා වල මෞලික ස්කන්ධ හොයාගන්න කලින් ඇමෝනියා වල අපි හොයාගන්න වෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. නයිට්‍රජන් 1යි හයිඩ්‍රජන් 3යි. නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 14 කියලා දීලා තිනවා. හයිඩ්‍රජන් වල 1යි කියලා දීලා තිනවා. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් 14යි 3යි 17යි මෞලයට ග්‍රෑම්. හරිද? 17යි මෞලයට ග්‍රෑම්. ඊට පස්සේ අපි මේ සූත්‍රය අභිෂ කරන්න මෞල ගාන 3යි. ස්කන්ධය දන්නේ නැහැ. ඒ විදිහටම තියන්න. මෞලික ස්කන්ධය 17යි. 17යි මෞලයට ග්‍රෑම්. එහෙනම් ස්කන්ධය සමානනවා 17යි මෞලයට ග්‍රෑම්. වැඩි කරන්න 3යි මෞල වලින්. එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 51යි ග්‍රෑම් කියලා. 51යි ග්‍රෑම් කියලා අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා ඇමෝනියා වල ස්කන්ධය මේ විදිහට. බලන්න පුතේ ඊළඟ ගාන මේකේ තියෙනවා CH4. CH4 මෞල 0.2ක මෞල 0.2ක අඩංගු වන අණු සංඛ්‍යාවක්. අපි දන්නවා පුතේ මෞල එකක අඩංගු වන අණු සංඛ්‍යාව 6.0.2 වැඩි කිරීම 1023යි. එහෙනම් 0.2ක අඩංගු වන අණු සංඛ්‍යාව හොයන්න ඕන නම් අපි වැඩි කරන හරිය 0.2. 6.0.2 වැඩි කිරීම 1023. එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා මේ විදිහට අනුගාමී. ඊට පස්සේ මේකේ අහනවා රෝම ඉලක්කම් දෙකෙන් CH4 වල ස්කන්ධය. ඒ කියන්නේ CH4 කියලා කියන පුතේ අපි දන්නවා මීතේන්. ස්කන්ධ හොයන්න කලින් අපි දන්නවා සූත්‍රය කවුද? මේ විදිහට හොයාගන්න පුළුවන් වෙනවා. මෞල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. මේක හොයන්න කලින් අපිට මෞල ගාන දන්නවා ස්කන්ධය තමයි ඕන. මෞලික ස්කන්ධය තමයි හොයාගන්න ඕන. මෞලික ස්කන්ධය හොයාගන්න කලින් අපිට සාපේක්ෂ පරමාණු සාපේක්ෂ අණුක ස්කන්ධ හොයාගන්න වෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය. කාගෙද? CH4. පල්ලෙහා දීලා තියෙනවා. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. කාබන් එකයි හයිඩ්‍රජන් පරමාණු 4යි. කාබන් එකක් නම් 12 වරක් 1යි හයිඩ්‍රජන් එකක් නම් 1 වරක් 4යි. එහෙනම් අපිට ගන්න පුළුවන් 16යි කියලා. සාපේක්ෂ පරමාණු ස්කන්ධ 16 නම් අපිට කියන්න පුළුවන් මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය 16යි මෞලයට ග්‍රෑම් කියලා. එහෙනම් අපිට මේ විදිහට ආදේශයක් දාන්න පුළුවන් වෙනවා මෙතෙන්ට මෞල ගාන 0.2යි ස්කන්ධය මෞලික ස්කන්ධය 16යි මෞලයට ග්‍රෑම් ගුණ කරන්න 16යි මෞලයට ග්‍රෑම් වැඩි කරන්න 0.2යි මෞල වලින් අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. එතන මම හිතනවා පුතේ මම අද කතා කරේ මෞල සම්බන්ධයෙන්. ඊට අමතරව අවගාඩ්‍රෝ නීතිය කියන්නේ මොකක්ද? අණු ගාන හොයන්නේ කොහොමද? පරමාණු ගාන හොයන්නේ කොහොමද කියලා කතා කරා. මෞලික ස්කන්ධ සම්බන්ධව සාකච්ඡා කරා. පුතාලා තුල තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා icon එක තියෙනවා click කරලා subscribe කරන්න. මේ වගේම නැවත අනිවාර්ය පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙන මම සමු ගන්නවා. ස්තුතියි.